රාත්‍රී 9යි මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති සංස්කරණය මොහාන් පෙරේරා ප්‍රකාශය මයුරී අබේසිංහ. වසංගත තත්ත්වයක් හමුවේ වුවද රට ගොඩනගන කාර්ය අඛණ්ඩව අගමැතිගෙන් ප්‍රකාශයක්. මීළඟට කොවිඩ් එන්නත රත්නපුරයට හා යාපනයට. 7 වෙනිදාත් දැනට ක්‍රියාත්මක සංචලන කොවිඩ් උපමාන එලෙසම. සයිනෝෆාම් එන්නත් ලක්ෂ 10ක් ලබන මාස මුලදී දිවයිනට. මාර්ග සංවර්ධනයට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200ක්. ගිනිගත් නැවින් මුහුදට සිදු බලපෑම තක්සීරු කිරීම ආරම්භී. ජල දූෂණය ඉවත් කරන විශේෂ යාත්‍රාවක් හෙට එම මුහුදු ප්‍රදේශයට. වර්ෂාව නිසා විදුලි බල මණ්ඩලයට රුපියල් කෝටි 500ක ඉතිරියක්. කොවිඩ් රෝගීන් අඩුවීමත් සමග දිල්ලි නගරයේ අකුරු දැමීම ඉවත් කෙරේ. දුෂ්මන්ත චමීරගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකාවට එක් දින ජයක්. වසංගත තත්ත්වයට මුහුණ දෙමින් සිටින අතරේ රට ගොඩනගන කාර්යත් අඛණ්ඩව සිදු කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. මේ වන විට දැවැන්ත ඉදිකිරීම් රාශියක් ආරම්භ කර තිබේ. ලෝකයේ දරුණුතම යුද්ධයකට මුහුණ දී සිටි අවස්ථාවේදී පවා තම රජය වරාය ගුවන්තොටුපළ අධිවේගී මාර්ගයේ ඉදිකළ බව ඒ මහතා සිහිපත් කරයි. මහජන බැංකුවේ නව ප්‍රධාන කාර්යාලයට මුල් කර තිබීමේ අවස්ථාව සඳහා අරලියගහ මන්දිරයේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වමින් අගමැතිවරයා මේ බව කීවේය. මහජන බැංකුව දශක 6ක් මෙරට ජනතාව මූල්‍යමය වශයෙන් සවි බල ගන්වමින් රටේ ආර්ථිකයට දායකත්වය සපයා ඇතැයි අගමැතිවරයා කියයි. මහජන බැංකුව තවමත් පවතින්නේ මීට වසර 44කට පෙර එහි ස්ථාපිත කළ ස්ථානයේය. නව ගොඩනැගිල්ල මගින් නවීන පහසුකම් එම කාර්යාලයට ලැබෙන බව රාජපක්ෂ මහතා කීවේය. කොවිඩ් රෝගීන් වාර්තා වන අති අවදානම් දිස්ත්‍රික්ක තෝරාගෙන එන්නත් කරන වැඩසටහන් ක්‍රියාත්මක කරන බව ඇමති පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය පවසයි. ඒ අනුව ලබන ඉරිදා රත්නපුර දිස්ත්‍රික්කයේ එන්නත්කරණය ඇරඹේ. ඉන්පසු යාපනයේ දිස්ත්‍රික්කයේ එය ක්‍රියාත්මක කෙරේ. මෙරට එන්නත් ලබා දීමේදී දිස්ත්‍රික්ක හඳුනා ගැනීමට නිර්ණායක කිහිපයක් පාවිච්චි කර ඇත. හමු රෝගීන් සංඛ්‍යාව එක් නිර්ණායකයකි. කොවිඩ් එන්නත් කරන වැඩසටහන ලබන මාසයේ සිට තවත් පුළුල් කෙරේ. මේ වන විට ඇනවුම් කළ එන්නත් වේගෙන් රටට ලැබෙමින් පවතී. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මිලදීගත් සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් ලබන මාස 6 වෙනිදා මෙරට ලබා දීමට චීනය ක්‍රියා කර තිබේ. එම එන්නත් ලද විගස පිළිවෙල සඳහා යොදා ගැනේ. මේ වන විට දිස්ත්‍රික්ක කිහිපයක් ඉලක්ක කරගනිමින් එන්නත් ලබා දීම සිදු කෙරේ. උතුරු පළාතටද පළමු අදියරේදී එන්නත් 50,000ක් ලබා දීමට ජනාධිපතිතුමා තීරණය කර ඇතැයි උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය පවසයි. මාතර දිස්ත්‍රික්කයට සයිනෝෆාම් එන්නත් 25,000ක් ලැබී තිබෙන බව මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා කීවේය. අද ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 4ක එන්නත් ලබා දීම සිදුවිය. ලබන සඳුදා අත්‍යවශ්‍ය සේවාවල නිරත වන්නන්ට දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන්ට හා වෘත්තිකයන්ට එන්නත ලබා දෙන බව ඔහු කියයි. ගාල්ල දිස්ත්‍රික්කයේ අද 6,000කට එන්නත ලබා දී තිබේ. හෙටත් එම වැඩපිළිවෙල ක්‍රියාත්මකයි. දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන්ට ඕනෑම එන්නත් මධ්‍යස්ථානයකින් එන්නත ලබාගත හැකි බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ චන්දිම සිරිතුංග මහතා කියයි. ලබන මාස 7 වෙනිදා දක්වා ක්‍රියාත්මක අඛණ්ඩ සංචරණ සීමා කාලයේදීද දැනට ක්‍රියාත්මක කොවිඩ් උපමාන එලෙසම බලංගු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. මත්පැන් විකිණීමේ ස්ථාන, ආපනශාලා, රාත්‍රී සමාජශාලා, කායවර්ධන ස්ථාන, සම්බාහන මධ්‍යස්ථාන ලබන 7 වෙනිදා තෙක් විවෘත කළ නොහැක. කඩසාප්පු විවෘත කිරීම සම්බන්ධයෙන්ද පසුගිය උපමාන අදාළ වේ. එන්නත් කිරීම සිදු කරන ස්ථානවලට ගොස් බාධා කිරීම, බලය පාවිච්චි කිරීම සිදු නොකළ යුතුයයි එම මහතා අවධාරණය කරයි. ඖෂධ සැල් විවෘත කර තැබිය හැකිය. ජංගම වෙළඳ සැල් සඳහා ලබන 31 වෙනිදා තෙක් ලබා දුන් අවසර පත්‍ර තවදුරටත් වළංගුය. එන්නත් ලබා ගැනීමට අදාළ ස්ථාන වෙත යන ජනතාවට කිසිදු අවසර පතක් අවශ්‍ය නොවේ.
විශ්වවිද්‍යාලවලට අයතුම් කිරීම සඳහා අත්පොත සිසුන්ට ලබා ගත හැක. තවදුරටත් අදහස් දැක්වූ අජිත් රෝහණ මහතා. මේ සංචරණ සීමා ඇති කරපු දවස තමයි මුලින්ම මාර්තු මාසේ 18 වෙනිදා ගිය අවුරුද්දේ එදා ඉඳලා අද වෙනකල් කාලය තුලදී වැඩිම සැකකරුවන් සංඛ්‍යාවක් අපි අත්අඩංගුවට ගත්තේ පසුගිය පැය 24 කාල පරිච්ඡේදය තුල 832ක් පමණ. නිසා මේවා අපි ක්‍රියාත්මක කරන්නේ මිනිස්සු අත්අඩංගුවට ගන්න පොලිසියට අවශ්‍ය නැහැ. දඩ ගහන්න උසාවි දාන්න අවශ්‍ය නැහැ. නමුත් මේකට වෙන විකල්පයක් නැහැ. 99%ක් හොඳින් කටයුතු කරනකොට එක්කෙනෙක් දෙන්නෙක් මේ ක්‍රියාවල යෙදුනොත් ඒකේ ප්‍රතිඵලයක් හැටියට පොකුරු අනුපොකුරු නිර්මාණය වෙනවා. ඊට පස්සේ අපි කිසි කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබත් අපිත් රජයත් බලාපොරොත්තු වෙන්නේ නැහැ 7 වෙනි දෑන් ඉස්සරහට මේක දීර්ඝ කරන්න. නමුත් අවිනීතව හැසුරුනොත් සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් වලට අපි ගරු කරලා කටයුතු කරන්න ඕනේ. ඒක නිසා 7 වෙනිදා වෙනකොට මේක ඉවර කරන්න හැම එක්කෙනෙක්ම කටයුතු කරනවා ඇතයි අපි අපේක්ෂා කරනවා. කොළඹ වරාය ආසන්නයේ ගෙනගත් නෞකාවේ ගින්න මේ වන විට සම්පූර්ණයෙන් පාලනය කර ඇතැයි ඉන්දිය මහා කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි. ඒ සඳහා ඉන්දිය වෙරළාරක්ෂක බලකාය සහ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව ශ්‍රී ලංකා වරාය අධිකාරිය මනා සහායක් ලබා දුන්නේය. නැව සිසිලනය කිරීම දැන් සිදුවේ. ප්‍රමාණවත් ආකාරයට එම කටයුතු සිදු කිරීමෙන් පසු යාත්‍රාවට ඇතුල්වීමට හෝ සමීපවීමට තීරණය කර ඇත. නෞකාවෙන් මුහුදට වැටුණු බහලුම් හඳුනාගෙන තිබේ. ඉන් සිදුවන හානිය පිළිබඳ ශ්‍රී ලංකා බලධාරීන් සමග තක්සේරු කිරීම අරඹා ඇත. මෙතෙක් ඉන්ධන කාන්දුවක් වී නොමැත. ශ්‍රී ලංකා නාවික හමුදාව ආධාර ඉල්ලා පැය කිහිපයක් ඇතුළත ඉන්දිය නෞකා 3ක් මෙම මෙහෙයුම සඳහා එක්විය. පරිසර දූෂණය පාලනය කළ හැකි විශේෂිත යාත්‍රාවක් හෙට ඒ ආසන්නයට ළඟාවීමට නියමිතයි. මෙම කටයුත්තේදී ඉන්දියාව ශ්‍රී ලංකාව සමග අඛණ්ඩව පුළුල් සම්බන්ධයකින් ක්‍රියා කරනු ඇත. මේ වන විට යම් දුමාරයක් ඇත්තේ නෞකාවේ පසුපස කොටසය. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. කාර්යක්ෂ මහා පරිසර හිතකාමී පොදු ප්‍රවාහන පද්ධතියක් සඳහා ප්‍රවාහන ජාලය සංවර්ධනය කිරීම රජයේ ප්‍රධාන ඉලක්කයක් වී තිබේ. සමාන සේවා සහ යටිතල පහසුකම් සැපීම මගින් නාගරික හා ග්‍රාමීය පරතරය පියවීම අරමුණයි. ඒ යටතේ දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට රජය සූදානම් වේ. ඒ සඳහා ඩොලර් මිලියන 200ක් ආසියානු සංවර්ධන බැංකුව ලබා දී ඇත. ඊට අදාළ ගිවිසුම් වලට 11 අත්සන් තැබිනි. මෙම ඒකාබද්ධ මාර්ග වැඩසටහන සඳහා එම බැංකුව ඩොලර් මිලියන 700ක් ලබා දීමට 2017 වසරේදී ගිවිසුමක් අත්සන් කළේය. මෙවර ලැබුණේ තුන්වන අදිර සඳහා වූ ඩොලර් මිලියන 200යි. මීට පෙර අදිර දෙකකදී මුදල් ලබා දී තිබේ. කොරෝනා එන්නත්කරණය අතරතුර වෛද්‍යවරුන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනුණු මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා ලබන 11 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි. සැකකරු මොරටුව අතිරේක මහේස්ත්‍රාත් හමුවට අද ඉදිරිපත් කළේය. මොරටුව මෝල්පේ සහ මොරටු මුල්ල උතුරු ග්‍රාම සේවා වසම් සඳහා පැවති එන්නත් කරන වැඩසටහනකදී සැකකරු වෛද්‍යවරයට බැන තර්ජනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ. අයහපත් කාලකුණේ නිසා ප්‍රදේශ කිහිපයකට විදුලිය බිඳ වැටීම සිදුවිය. ඒවා මෙවන විට යථාවත් කරමින් පවතී. බොහෝ ප්‍රදේශවලට දැන් විදුලිය ලැබී ඇතැයි විදුලි බල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා පැවසිය. අධික වර්ෂාව නිසා ජලාශවල ජල ධාරිතාව ඉහළ ගොස් තිබේ. ගෙවුණු දින 3ේදී ජල විදුලිය නිපදවීම නිසා මණ්ඩලයට රුපියල් කෝටි 500ක ඉතිරියක් සිදු වී තිබේ. සංචරණ සීමා නිසා විදුලි බල ඉල්ලුමද පහත වැටි ඇත. රාජ්‍ය පෞද්ගලික ආයතනවල සේවා කටයුතු අඩපණ වීම ඊට හේතුවයි. සාමාන්‍යයෙන් දෛනික විදුලි ඉල්ලුම ඒකක මිලියන 45කි. ඒත් දැන් එම ඉල්ලුම ඒකක මිලියන 30කි. සුළම් වේගයද ඉහළ ගොස් ඇති නිසා තඹපන්නේ සුළම් බලාගාරින් දිනකට වැඩි ඒකක ප්‍රමාණයක් ජාතික විදුලි බල පද්ධතියට එක් කෙරේ. ඩීසල් හා තාප විදුලි බලාගාරවල කටයුතු මෙවන විට අත්හිටුවා තිබීම රටේ ආර්ථිකයට විශාල වාසියකි. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියාව. තේ වගාවට රසායනික පොහොර වෙනුවට විකල්ප පොහොර යෙදීම මගින් ලෝකයේ බොහෝ රටවල් සාර්ථකත්වයක් ලබා ඇතැයි ඇමති වාසුදේව නානායක්කාර මහතා පවසයි.
තේ වගාවට පොහොර කෙතරම් යෙදුවද හැදෙන දළු ප්‍රමාණයේ අඩුවක් පැවතීම බොහෝ දෙනාට ගැටලුවකි. මෙය පොහොරවල දෝෂයක් යයි වෙවිලිකරුවන් නිරන්තරයෙන් මැසිවිලි නගන නමුත් විද්‍යාත්මක මතය වන්නේ පොහොරවල වරදක් නොව පොහොර ගෙදීමේ ප්‍රමාණයේ වැඩිවීමක් සිදු ඇති බවයි. පොළවේ නිස්සාරණ බව දිගින් දිගටම පොහොර ගෙදීම නිසා වැඩි වී තිබේ. මේ සඳහා කඩිනම් විසඳුමක් සකසා නොගතහොත් රටේ කෘෂි කර්මාන්තය හා වැවිලි කර්මාන්තය විශාල අගාධයකට වැටෙන බව නානායක්කර මහතා පෙන්වා දෙයි. වර්තමානයේදී බොගබගාකරුවන් රසායනික හා කාබනික පොහොර 50% ලෙස යොදා ගනිමින් සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගත් අවස්ථා තිබේ. රජී වෑයම එම රසායනික පොහොර 50%ද සම්පූර්ණයෙන්ම නතර කොට කාබනික පොහොර පමණක් පසට යෙදීම බව වසුදේව නානායක්කර මහතා කියයි. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. වලවේ ගඟ ආශ්‍රිතව බැදිකන්තුට ප්‍රදේශ සිදු කරන වැලි ප්‍රවාහන කටයුතු මගින් එම ගම්මානවල ජනතාවට දැඩි දුෂ්කරතා මතුවී තිබේ. බැදිගන්තුට ප්‍රධාන මාර්ගය සහ තවත් ගම්මාන මාර්ග රැසකට හානි සිදු වී ඇත. එක් මාර්ගයකින් වැලි ප්‍රවාහනය කිරීමට බලපත්‍ර ලබාගෙන වෙනත් මාර්ගවලින් අදාළ ට්‍රිපර් රථ ධාවනය කෙරේ. මිනිසා දැවැන්ත පරිසර හානි රැසකට බැදිගන්තුට ලක් වී ඇත. සුටිව ප්‍රාදේශීය ලේකම්තුමනි මේ ඔබේ අවධානයටයි. ලෝක ප්‍රවෘත්ති යාස් කුණාටුවේ බලපෑමට ලක් වූ ඉන්දියාවේ ඔඩිෂා සහ බටහිර බෙන්ගාලයේ නිරීක්ෂණ චාරිකාවකට අගමැති නරින්ද්‍ර මෝදි මහතා එක්විය. වත්මන් තත්ත්වය පිළිබඳ දීර්ඝ ඇකීමක් සිදු කළේය. මෙහි සහන කටයුතු සඳහා ඉන්දිය රුපියල් කෝටි 1000ක් වෙන් කිරීමටද තීරණය විය. ඉන් රුපියල් කෝටි 500ක් වහාම ඔඩිෂා ප්‍රාන්තයට නිදහස් කෙරුණේ. සියලු හානි වූ නිවාස යළි ඉදිකර දීම සිදු කෙරේ. මේ අතර කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ක්‍රමින් විශාල ලෙස අඩුවීමත් සමග දිල්ලි නගරයේ අකුරු දැමීම ඉවත් කිරීමට ඉන්දියා රජයේ අවධානය යොමු වී තිබේ. ලබන සඳුදා සිට කර්මාන්ත ශාලා විවෘත කිරීමට නියමිතයි. ඉකුත් අප්‍රේල් මාසයේදී දෛනිකව දිල්ලි නගරින් 25000කට පමණ ආසාදිතයන් හමුවත් දැන් එම සංඛ්‍යාව 1500 දක්වා අඩු වී තිබේ. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. මහජන බැංකුව සඳහා නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඉබ්මන්පෙළ හන්දිය ආසන්නයේ ඉදිකිරීම ආරම්භේ. සම්පූර්ණයෙන්ම හරිත සංකල්ප යටතේ ඉදිකෙන්න මෙහි භූගත මහල් 3ක්ද තවත් මහල් 23කින්ද සමන්විත වනු ඇත. මහජන බැංකුවේ දිවයින පුරා විහිදුණු ශාඛා හා සේවා මධ්‍යස්ථාන සංඛ්‍යාව 741කි. ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ අක්කේ මල් ටිකක් කඩා ගන්නද? හා කඩා ගන්න. ගහමේ තිබ්බට මල් කාටත් අයිතිනේ. අපේ මිනිස්සු හැමදාම අනුන් ගැන හිතලා තියෙනවා නේද? අපි මංචි සුපර් ක්‍රීම් ප්‍රකල් ගන්නෙ අපිටම විතරක් නෙවෙයි. බංග්ලාදේශයත් සමග පැවති තුන්වන එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 97ක ජයක් හිමි විය. ශ්‍රී ලංකාවෙන් එල්ල වූ ලකුණු 287ක ජයග්‍රාහී ඉලක්කය කරා හඹා ගිය බංග්ලාදේශ පිරට ඕවර 42යි පන්දු 3කදී සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 189ක් පමණි. එහිදී දුෂ්මන්ත චමීර ලකුණු 16කට කඩලු 5ක් බිඳ හෙළමින් හොඳම පන්දු යැවීම වාර්තා කළේය. වනිතෝ හසරංග සහ රමේෂ් මෙන්ඩිස් කඩලු 2 බැගින් බිඳහෙළෝහ. කෙසේවත් තරග 3කින් යුත් තරගාවලිය 2-1 ලෙස බංග්ලාදේශය ජයගත්තේය. අද තරගයේදී බිනුර ප්‍රනාන්දු චාමික කරුණාරත්න සහ රමේෂ් මෙන්ඩිස් ශ්‍රී ලංකාව වෙනුවෙන් එක් දින වර්ණ දිනාගත්ත. දුව මේ මං අර කිව්ව වෑන් එක මං ගන්නයි බැලුවේ. මෙච්චර ලොකු වෑන් එකක් මොකටද තාත්තේ? කට්ටියම දාගෙන ට්‍රිප් එකක් හරි යන්න පුළුවන් නේ ළමයි. අපේ මිනිස්සු හැමදාම අනුන් ගැන හිතලා තියෙනවා නේද? අපි මංචි සුපර් ක්‍රීම් ප්‍රකල් ගන්නෙ අපිටම විතරක් නෙවෙයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ EMV තාක්ෂණය සහිත NSB ATM කාඩ් පත ජූනි 30 වෙනිදා දක්වා නොමිලේ. වැඩි විස්තර 0112 379යි 379 දුරකථන අංකයෙන් හෝ ළඟ වෙති ශාඛාවෙන් විමසන්න. 30 සහ 31 යන දිනයන්හි ආර්ථික මධ්‍යස්ථාන විවෘත කර තිබේ.
සිල්ලර වෙළඳුන්ට සහ ජංගම වෙළඳුන්ට එම ස්ථානවලින් ආහාරද්‍රව්‍ය මිලදී ගත හැක. එමෙන්ම පැලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයද හෙට සිට යලි විවෘත කිරීමට නියමිතයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ දැන් වඩාත් සුරක්ෂිත අකණ්ඩ සේවයක් සපයමින් බැංකු කටයුතු තවත් පහසු කරන EMV තාක්ෂණය සහිත NSB ATM කාඩ් පත ජූනි 30 වෙනිදා දක්වා නොමිලේ. වඩාත් කාර්යක්ෂම NSB ඔන්ලයින් බැංකු සේවාවෙන් ඔබ කොතැනක සිටියත් නොමිලේම ඔබේ බැංකු කටයුතු එසැනින්. වැඩි විස්තර 0112 379 379 දුරකථන අංකයෙන් හෝ ළඟම ඇති ශාඛාවෙන් විමසන්න. කොන්දේසි අදාළ වේ. NSB ශ්‍රී ලංකාවේ සුරක්ෂිතම බැංකුව. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. මහජන බැංකුවේ මුළු තැන්පතු ප්‍රමාණය බේබන විට රුපියල් ට්‍රිලියන 1.8ක් බව එම බැංකුව කියයි. එමෙන්ම රුපියල් ට්‍රිලියන 2.2ක ශේෂපත්කයක් හිමි දෙවන්ත ආයතනයකි. ඉකුත් වසරේදී රුපියල් බිලියන 14කට වැඩි ඒකාබද්ධ බදුපසු ලාභයක් වාර්තා කිරීමට මහජන බැංකුව සමත් විය. මහජන බැංකුව සතු ගනුදෙනුකරුවන් සංඛ්‍යාව මිලියන 14කට වැඩිය. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහන්න අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරුනොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC Finance රන් සවි රන් ණය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50ක් පමණ ඉහළ යන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එමෙන්ම බේරුවල සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 70 දක්වා ඉහළ යයි. එම මුහුදු ප්‍රදේශ රළු විය හැක. දීවර හා නාවික කටයුතු වල යෙදෙන ජනතාව මේ පිළිබඳ අවධානයෙන් සිටිය යුතුය. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. යලි සිරස්තල වසංගත තත්ත්වයක් හමුවේ වුවද රට ගොඩනගන කාර්ය අකණ්ඩව අගමැතිගෙන් ප්‍රකාශයක්. මීළඟට කොවිඩ් එන්නත රත්නපුරයට හා යාපනයට 7 වෙනිදා තෙක් දැනට ක්‍රියාත්මක සංචලන කොවිඩ් උපමාන එලෙසම සයිනෝෆාම් එන්නත් ලක්ෂ 10ක් ලබන මස මුලදී දිවයිනට. මාර්ග සංවර්ධනයට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200ක් ගිනිගත් නැවින් මුහුදට සිදු බලපෑම තක්සේරු කිරීම ඇරඹේ. ජල දූෂණය ඉවත් කරන විශේෂ යාත්‍රාවක් හෙට එම මුහුදු ප්‍රදේශයට. වර්ෂාව නිසා විදුලි බල මණ්ඩලයට රුපියල් කෝටි 500ක ඉතිරියක්. කොවිඩ් රෝගීන් අඩුවීමත් සමග දිලි නගරයේ අකුළු දැමීම ඉවත් කෙරේ. දුෂ්මන්ත චමීරගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකාවට එක් දින ජයක්. ප්‍රවෘත්ති සමාප්තයි.